මෙරට කොරෝනා ගැන ඇදහිරි වැටෙන හෙළිදරව්ව ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමත් සමගම මේ වන විට ශ්‍රී ලංකාව ඉතා බරපතල තත්ත්වයකට පත්ව ඇත. පළමු අවස්ථාවේදී සාර්ථක ලෙස කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව මේ වන විට මෙරට සෞඛ්‍ය ධාරිතාව ඉක්මවා යන තරමේ රෝගීන් වාර්තා වීමත් දෛනිකව සිදුවන ආසාදිතයන් මරණ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගැනීමත් සමග ඉදිරි කාලයේදී මිය යා හැකි හා ආසාදන පත්විය හැකි සංඛ්‍යාව වර්තමානයේ වාර්තා වන ප්‍රමාණය මෙන් කිහිප ගුණයක් ඉහළ යා හැකි බව දැනට තහවුරු වී ඇත. මේ වන විට අප රටේ දෛනිකව කොරෝනා ස්ථිර වශයෙන් තහවුරු රෝගීන් 200කට ආසන්න ප්‍රමාණයක්ද කොරෝනා බවට සැක සහිත කොරෝනා බවට තහවුරු කරනගත්. එසේම කොරෝනා රෝග ලක්ෂණ වලින් මිය යන එහෙත් නිසි පරිදි පරීක්ෂණවලට ලක් නොවන සහ නිවෙස් තුළදී මිය යන සංඛ්‍යාවක් සමග එකතුව සලකා බැලූ විට අවම වශයෙන් දිනකට රෝගීන් 350 සිට 400 අතර ප්‍රමාණයක් මිය යන බව ප්‍රාදේශීය වශයෙන් ලැබෙන වාර්තා විශ්ලේෂණයෙන් පැහැදිලි වේ. දැනට අනුමාන කරන පරිදි ඇති වී තිබෙන කොරෝනා හතරවන රැල්ල අවම වශයෙන් නොවැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක විය හැකි වන අතර තවමත් අපේ රටේ සමස්ත ජනගහනයෙන් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇත්තේ 25%කට ආසන්න ප්‍රමාණයක් වන නිසා මේ වසරේ නොවැම්බර් මාසය දක්වාම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වාර්තා විය හැකි බව විද්‍යාඥයන් පවසා සිටිති. එසේම දැනට ඩෙල්ටා ප්‍රභේද ව්‍යාප්ති අවස්ථාවේදී නිවැරදි පරිදි දත්ත සහ විද්‍යානුකූල ප්‍රවේශ අනුගමනය නොකළහොත් ඉතා සැලකිය යුතු ප්‍රමාණයක ජීවිත හානි විය හැකි අතර දීර්ඝ කාලයක් සමාජයේ පැතිර යෑමේ ප්‍රතිඵලයක් ලෙස නව වෛරස ප්‍රධාන ප්‍රභේද නිර්මාණය වීමට වැඩි අවස්ථාවක් පවතී. ඒ අනුව මහජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකිරීමත් එන්නත් කරන යාන්ත්‍රණය සම්පූර්ණයෙන් ජනගහනයෙන් 50%කට වැඩි ප්‍රමාණයකට හැකි ඉක්මනින් ආවරණය කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට අපොහොසත් වුවහොත් පස්වන රැල්ලකට ලබන වසර ආරම්භය වන විට මුහුණ පෑමට සිදුවනු ඇත. කොරෝනා රෝග වූ ව්‍යාප්තිය ආරම්භ වූ අවස්ථාවේ සිටම ඉතා පැහැදිලිව විද්‍යානුකූල ලෙස රෝග ව්‍යාප්තිය සිදුවිය හැකි අන්දම සම්බන්ධව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වාර්තා කර සිටි අතර අප බොහෝ අවස්ථාවලදී විද්‍යාත්මක ක්‍රමයක් වෙනුවට මිත්‍යාව විශ්වාස පසුපස ගමන් කිරීමත් එන්නත් කරන යාන්ත්‍රණය බලාපොරොත්තු වූ වේගයට වඩා අඩු වේගයකින් ආරම්භ වීමත් නිසා අප අද වන විට බරපතල ගැටලුවකට මුහුණ පා ඇත. එන්නත් මාත්‍රා සාර්ථක ලෙස අවසන් කිරීමට සමත් වූ බොහෝ රටවල් නව වෛරස ව්‍යාප්තියට සාර්ථකව මුහුණ දෙන බව මහා බ්‍රිතාන්‍යයෙන් හා ඇමරිකාවෙන්ද සිංගප්පූරුවෙන්ද අපට පාඩමක් ඉගෙන ගත් හැක. එන්නත්කරණය මීට මාස 3කට හෝ කර අවසන් කිරීමට හැකියාව තිබුණේ නම් අද මිය යන සංඛ්‍යාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබූ බව විද්‍යාත්මකව තහවුරු වේ. වසංගතය පහව යා හැකි බවට මෙම වසර අවසන ජනතාවට යම් බලාපොරොත්තුවක් හෝ අවම වශයෙන් ප්‍රවේශම් සහගත සුබවාදී හැදීමක් දැනෙන්නට පටන් ගත්තද COVID-19 වෛරසයේ නව විකෘති මගින් එය ආපසුගෙන ඒමේ තර්ජනය තවමත් පැවතුණි. මේ වන විට විශාල කනස්සල්ලට කරුණක් වන්නේ ඉන්දියාවේ දෙසැම්බර් මාසයේදී ප්‍රථම වරට හඳුනාගත් ඉතා බෝවන SARS-CoV-2 වෛරස් විභවය වන ඩෙල්ටාවයි. එක්සත් ජනපදය වෙත පැමිණීමට පෙර එම රට සහ මහා බ්‍රිතාන්‍ය හරහා වේගයෙන් ගසාගෙන ගිය අතර දැන් එය ප්‍රධාන ප්‍රභේදයයි. ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාව තුළ රෝගය ව්‍යාප්ත විය හැකි අන්දම රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන CDC විස්තර කරන්නේ සෙම් ප්‍රතිශාව සහ ඉන්ෆ්ලුවෙන්සා වසූරිය මස්
SARS සහ ඉබෝලා ඇති කරන වෛරස් වලට වඩා ඩෙල්ටාව සංක්‍රේෂණය කළ හැකි බවත්, පැපොල රෝගයට වඩා ඉක්මනින් පැතිරයා හැකි ලෙස එය හැඳින්විය හැකි බවත්ය. ඉහළම රෝගීන් ව්‍යාප්ත වීම සහ දරුණු ප්‍රතිඵල ලැබෙන්නේ අඩු එන්නත් අනුපාතිකයක් සහිත ස්ථානවල වන අතර, එන්නත් නොකළ අය අතර රෝහල්ගත කිරීම සහ මරණ සියල්ලක්ම සිදු වූ බව CDC පවසයි. නමුත් CDC විසින් ජූලි මාසයේදී දත්ත නිකුත් කරන ලද අතර එන්නත් ලබාගත් පුද්ගලයින්ට ද ඩෙල්ටා සංක්‍රේෂණය කළ හැකි බව පෙන්නුම් කළ අතර එය වෙනත් ප්‍රභේදයන් ලෙස නිලධාරීන් විශ්වාස නොකළ අතර එමගින් එහි ආවරණ මාර්ගෝපදේශ වෙත කඩිනමින් සංශෝධනයක් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු විය. ඇමරිකාවේ යාලේහි වෛද්‍ය විද්‍යාවේ ළමා බෝවන රෝග විශේෂඥ සහ එන්නත් රෝග විශේෂඥ වෛද්‍ය ඉන්සි ඉල්දිරි පවසන්නේ සිදුවෙමින් පවතින දේ ගැන පුදුම වන්නේ නැත. සියලුම වෛරස් කාලයක් සමග පරිණාමය වන අතර ඒවායේ ව්‍යාප්තිය හා ප්‍රතිවර්තනය වීමේදී වෙනස්කම් වලට භාජනය වේ, ඇය පවසයි. අප මෙතෙක් දන්නා කරුණුවලට අනුව කොරෝනා වෛරසයට එරෙහිව පූර්ණ එන්නත ලබා දී ඇති පුද්ගලයින්ට COVID-19 වෛරසයට එරෙහිව දැඩි ආරක්ෂාවක් ඇත. නමුත් එන්නත ලබා නොගත් සහ වැළැක්වීමේ ක්‍රම අනුගමනය නොකරන ඕනෑම අයෙකුට නව ප්‍රභේදය මගින් ආසාදනය වීමේ ඉහළ අවදානමක් ඇති බව වෛද්‍යවරු පවසති. ඩෙල්ටාවේ සුවිශේෂී කරුණක් නම් එය කෙතරම් වේගයෙන් ව්‍යාප්ත වනවාද යන්න යේල් වෛද්‍ය වසංගත රෝග විද්‍යාඥ පෙරි විල්සන් පවසයි. ඔහු පවසන්නේ ඩෙල්ටාව නිසැකවම ලොව පුරා වසංගතය වේගවත් කරන බවයි. 2020 දෙසැම්බර් මාසයේදී ප්‍රථම ඩෙල්ටා රෝගය හඳුනාගත් අතර, මෙම විභේදය ඉන්දියාවේ සහ පසුව මහා බ්‍රිතාන්‍යයේ වෛරසයේ ප්‍රධාන ක්‍රියාව බවට පත්විය. CDC ඇස්තමේන්තු වලට අනුව, ජූලි මාසය අවසන් වන විට එක්සත් ජනපදයේ 900 COVID-19 රෝගීන්ගෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ඩෙල්ටාවේ සංක්‍රේෂණභාවය පිළිබඳ ඉදිය ඇමරිකාවට පැමිණියේ ජූලි 4 වන දින සති අන්තයේ ජනාකීර්ණ වූ ප්‍රොවින්ස්ටවුන් මාස්හි සිදු වූ වසංගතයකින් පසුව වන අතර එය අවම වශයෙන් රෝගීන් 470ක පොකුරක් බවට පත්විය. එක්සත් ජනපදයේ වාර්තා වූ සිද්ධීන් සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පවතින අතර, ප්‍රොවින්ස්ටවුන්හි ආසාදිතයින්ගෙන් 4/3ක් ප්‍රතිශක්තිකරණයට ලක් වූ අය වේ. CDCයට අනුව, ප්‍රතිශක්තිකරණය දියුණුව ඇති අවස්ථා ඇති පුද්ගලයින් පවා නාසයේ සහ උගුරේ වෛරස් අතිවිශාල ප්‍රමාණයක් රැගෙන යන අතර මූලික වාර්තා වලට අනුව, රෝග ලක්ෂණ තිබුණත් නැතත් අනෙක් අයට වෛරසය බෝ කළ හැකිය. CDC විසින් ඩෙල්ටාව සැලකිලිමත් බව අත්‍යවශ්‍ය ප්‍රභේදයක් variant of concern ලෙස නම් කර ඇති අතර එය භාවිතා කළේ මහා බ්‍රිතාන්‍යයේ මුලින්ම දර්ශනය වූ ඇල්ෆා වික්‍රියාව. දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට මතු වූ බීටා වික්‍රියාව සහ බ්‍රසීලයේ හඳුනාගත් ගැමා වික්‍රියාව යන නම් වලින්දය. වික්‍රියාව හෝ ප්‍රභේද සඳහා වූ නව නම් කිරීමේ සම්මුතින් සංඛ්‍යාත්මක නම් සඳහා විකල්පයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ස්ථාපිත කරන ලදී. ජුනි මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙල්ටා ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය විල්සන් පවසන්නේ, වර්ධන වේගය වෙනස් වන ආකාරය ඇත්තෙන්ම පුදුමාකාරය. ඩෙල්ටා ඇල්ෆා වලට වඩා 50% වේගයෙන් ව්‍යාප්ත වෙමින් පැවති අතර එය SARS-CoV-2 මුල් ප්‍රභේද වික්‍රියාවලට වඩා 50% වැඩි බෝවන රෝගයක් වූ බව ඔහු පවසයි. කිසිදු එන්නතක් හෝ මුහුණු ආවරණයක් පැළඳ නොසිටින සම්පූර්ණයෙන්ම සමනය නොවන පරිසරයකදී, මුල් කොරෝනා වෛරස් ආසාදනය වූ සාමාන්‍ය පුද්ගලයෙකු තවත් පුද්ගලයින් 2.5 දෙනෙකුට ආසාදනය වනු ඇතැයි ගණන් බලා ඇත. වෛද්‍ය විල්සන් පවසයි.
එම පරිසරයේම ඩෙල්ටාව එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයින් 3.5 හෝ 4ක් දක්වා ව්‍යාප්ත වේ. COVID-19ට එරෙහිව පූර්ණ එන්නත ලබා නොගත් පුද්ගලයින් වඩාත් අවදානමට ලක්ව ඇත. එක්සත් ජනපදයේ ඇලබාමා, ආකැන්සාස්, ජෝර්ජියා, මිසිසිපි, මිසූරි සහ බටහිර වර්ජිනියා ඇතුළු දකුණු සහ අප්පලාචියන් ප්‍රාන්තවල එන්නත් ලබා නොගත් පුද්ගලයින්ගේ අසමාන ප්‍රමාණයකට එන්නත් ලබා දී නොමැත. මෙම සමහර ප්‍රාන්තවල වෙනත් සමහර ප්‍රාන්තවල නඩු අඩුවෙමින් පවතින නිසා සීමාවන් ඉවත් කරමින් සිටියද රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතී. ළමයින් සහ යෞවනයන්ද සැලකිලිමත් විය යුතුය. එක්සත් රාජධානියේ මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ වයස අවුරුදු 50ට අඩු ළමයින්ට සහ වැඩිහිටියන්ට ඩෙල්ටාව ආසාදනය වීමේ අවදානම 2.5 ගුණයකින් වැඩිය, කියා වෛද්‍ය ඉල්දිරිම් පවසයි. එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල් ගණනාවක් නවයවුන් වියේ සහ කුඩා දරුවන් සඳහා එන්නත් ලබා දීමට අවසර දී හෝ ඒවා සලකා බැලුවද මෙතෙක් එක්සත් ජනපදයේ 5 සිට 12 දක්වා ළමුන් සඳහා එන්නතක් අනුමත කර නොමැත. වැඩිහිටි වයස් කණ්ඩායම් එන්නත් ලබා ගන්නා විට තරුණ හා එන්නත් ලබා නොගත් අයට ඕනෑම ප්‍රභේදයක් සමග COVID-19 ලබා ගැනීමේ වැඩි අවදානමක් ඇත, වෛද්‍ය ඉල්දිරිම් පවසයි. නමුත් ඩෙල්ටාව පෙර පැවති ප්‍රභේද වලට වඩා තරුණ වයස් කණ්ඩායම් කෙරෙහි බලපෑම් කරන බව පෙනේ. ඩෙල්ටාව හයිපර්ලෝකල් අවුට්බ්‍රේක්ස් පිපිරීම් වලට තුඩු දිය හැකිය. වසංගතය වේගවත් කිරීම සඳහා ඩෙල්ටාව වේගයෙන් ඉදිරියට යමින් සිටී නම්, ආචාර්ය විල්සන් පවසන්නේ විශාලතම ප්‍රශ්නය වන්නේ ඉහළ සම්ප්‍රේෂණ හැකියාව ඩෙල්ටා ප්‍රභේදය කොපමණ දෙනෙකුට ලබා ගත හැකිද සහ එය කෙතරම් වේගයෙන් ව්‍යාප්ත වේද. පිළිතුර නම් සමහර විට ඔබ ජීවත් වන ස්ථානය සහ ඔබේ ස්ථානයේ කොපමණ දෙනෙකුට එන්නත ලබා දී ඇද්ද යන්න මත රඳා පැවතිය හැකි බව ඔහු පවසයි. මම එය හඳුන්වන්නේ තැනින් තැන එන්නත්කරණය පැච්වර්ක් වැක්සිනේෂන් ලෙසයි. එහිදී ඔබට 20% එන්නත් ලබා ඇති ස්ථානවලට යාබදව බෙහෙවින් එන්නත් කර ඇති ස්ථානයක වාසය කළද අඩුවෙන් එන්නත් කළ තැන සිට එන්නත්කරණය වැඩියෙන් වූ ප්‍රදේශයක වාසය කරන අයට රෝගය බෝවෙයි. වෛද්‍ය විල්සන් පවසයි. ගැටලුව වන්නේ එමගින් වෛරසයට දුර්වල ලෙස එන්නත ලබා දුන්නේ ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට පනින්නට, මගහැරීමට සහ පැනීමට ඉඩ සැලසීමයි. සමහර අවස්ථාවලදී ඉහළ එන්නත් කරන ප්‍රදේශවලින් වටවී ඇති අඩු එන්නත් කරන නගරයක් එහිමායින් තුල අඩංගු වෛරසය සමග අවසන් විය හැකි අතර එහි ප්‍රතිඵලය වනුයේ අධිධ්වනික පිපිරීම් විය හැකි බව ඔහු පවසයි. එසේනම් වසංගතය අප කලින් දුටුවට වඩා වෙනස් විය හැකි අතර රට පුරා සැබෑ උණුසුම් ස්ථාන තිබේ. සමහර ප්‍රවීණයන් පවසන්නේ එක්සත් ජනපදයේ සාපේක්ෂව ඉහළ එන්නත් අනුපාත නිසා හොඳ තත්ත්වයක සිටින බවයි. නැතහොත් ඩෙල්ටාව ජය ගැනීම එන්නත් කිරීමේ අනුපාතය සහ ප්‍රභේදය අතර තරගයක් ඇති කරන බවයි. නමුත් ඩෙල්ටාව වේගයෙන් ගමන් කරන්නේ නම් එක්සත් ජනපදයේ ආසාදන ගුණනය ඉහළ යාමසේ COVID-19 වක්‍රය ඉහළට ගෙන යා හැකි බව වෛද්‍ය විල්සන් පවසයි. ප්‍රමාණවත් පුද්ගලයින්ට එන්නත ලබා දීමෙන් පසු වසර 3ක් හෝ 4ක් පුරා පැතිර යන වසංගතයක් වෙනුවට සිද්ධීන්ගේ ඉහළ යාම කෙටි කාලයක් දක්වා සම්පීඩනය කෙරේ. එය බොහෝ දුරට හොඳ දෙයක්සේ පෙනේ, ආචාර්ය විල්සන් පවසයි. එක්තරා ප්‍රදේශයක එකවර වැඩි පිරිසකට ආසාදනය වුවහොත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා පද්ධතිය අධික ලෙස පීඩාවට පත්වන අතර තවත් පුද්ගලයින් මිය යන බව ඔහු පවසයි. එක්සත් ජනපදයේ එය සිදුවීමට ඇති ඉඩ අඩු වුවද ලෝකයේ වෙනත් රටවල එය එසේම වනු ඇති බව ඔහු පවසයි. ඒක අපි ගොඩක් කරදර වෙන්න ඕන දෙයක්. එක් වැදගත් ප්‍රශ්නයක් නම් මුල් වෛරසයට වඩා ඩෙල්ටා වික්‍රියාව ඔබව රෝගී කරයිද යන්නයි.
නමුත් බොහෝ විද්‍යාඥයින් පවසන්නේ ඔවුන් තවමත් නොදන්නා බවයි. ඩෙල්ටාවේ බරපතලකම පිළිබඳ මුල් තොරතුරු ස්කොට්ලන්තයෙන් කරන ලද අධ්‍යයනයකට ඇතුළත් වූ අතර ඩෙල්ටා ප්‍රභේදය ඇල්ෆා මින් දෙගුණයක් පමණ එන්නත් නොකළ පුද්ගලයින් රෝහල් ගත කිරීමට ඉඩ ඇති නමුත් අනෙක් දත්තවලින් සැලකිය යුතු වෙනසක් නොපෙනුයි. ඩෙල්ටා ශරීරයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව තවත් ප්‍රශ්නයක් යොමු කෙරේ. මුල් කොරෝනා වෛරස් වික්‍රියාව හා සම්බන්ධ රෝග ලක්ෂණ පිළිබඳ වාර්තා වී ඇතැයි වෛද්‍ය ඉල්දිරිම් පවසයි. කැස්ස සහ සුවඳ නැතිවීම සාමාන්‍යයෙන් අඩු බවක් පෙනේ. එක්සත් රාජධානියේ මෑත සමීක්ෂණ මත පදනම්ව හිස රදය, උගුරේ අමාරුව, දියර නාසය සහ උණ පවතින අතර 90%කට වැඩි ප්‍රමාණයක් ඩෙල්ටා වික්‍රියාව හේතුවෙන් සිදුවන බව ඇය පවසයි. ප්‍රවීණයන් ඩෙල්ටාව සහ කඩිනම් සිද්ධීන් ගැන වැඩිදුර ඉගෙන ගැනීමට පටන් ගෙන ඇත. මහජන සෞඛ්‍ය එංගලන්ත විශ්ලේෂණයක් තවමත් මුද්‍රණයකින් මෙතෙක් සමාලෝචනය කර නොමැති ඩෙල්ටාවට එරෙහිව එන්නත් දෙකක්වත් සාර්ථක බව පෙන්නුම් කළේය. ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත රෝග ලක්ෂණ රෝගවලට එරෙහිව 88% හා 96%ක්ම රෝහල් ගතවීම පාලනයට ඵලදායී වන අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එය RNA එන්නතක් නොවේ 60% රෝග ලක්ෂණ රෝගවලට එරෙහිව සහ 93% රෝහල්ගත වීම පාලනයට සඳහා ඵලදායී වේ. නිර්දේශිත මාත්‍රාවන් දෙකෙන්ම සම්පූර්ණයෙන් එන්නත් කර ඇති සහභාගී වන්නන් අධ්‍යයනයෙන් සොයා ගන්නා ලදී. එබැවින් එන්නත ලබා නොගත් කෙනෙකුට වඩා ඔබේ අවදානම සැලකිය යුතු ලෙස අඩුවන අතර ඔබේ එන්නත ලබා ගැනීමට පෙර සිටියාට වඩා ඔබ ආරක්ෂිත යැයි වෛද්‍ය ඉල්දිරිම් පවසයි. නමුත් අගෝස්තු මාසයේදී බයිඩන් පරිපාලනය විසින් mRNA එන්නත ලබාගත් ඇමරිකානුවන්ට ඔවුන්ගේ දෙවන මාත්‍රාවෙන් මාස 8කට පසු බූස්ටර් එන්නතක් ලබා ගත යුතු බවට නිර්දේශයක් ඉදිරිපත් කළහ. එම එක් අධ්‍යයනයකදී නිව්යෝර්ක් ප්‍රාන්තයේ දත්තවලින් පෙන්නුම් කළේ එන්නත අඛණ්ඩව රෝහල් ගතවීමෙන් ආරක්ෂා වන නමුත් ආසාදනයට එරෙහිව එන්නත් වල කාර්යක්ෂමතාව 91.7 සිට 79.8 දක්වා පහත වැටී ඇති බවයි. ජෝන්සන් සහ ජොන්සන් J&J එන්නත ඩෙල්ටාවට එරෙහිව ඵලදායී බව වාර්තා කර ඇති නමුත් මෑතකදී කරන ලද එක් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ තවමත් විද්‍යාත්මක සගරාවේ සමාලෝචනය කර හෝ ප්‍රකාශයට පත් කර නොමැති අතර. සාකච්ඡාවට තුඩු දුන් ප්‍රභේදයට එරෙහිව එහි එන්නත අඩු ඵලදායී විය හැකි බවය. J&J ලබන්නන්ටද බූස්ටරයක් අවශ්‍ය විය හැකිද යන්න පිළිබඳව. නමුත් සැබෑ ලෝකයේ ඩෙල්ටාවට එරෙහි ජොන්සන් සහ ජොන්සන් එන්නත තක්සේරු කිරීමේ පළමු අධ්‍යයනයෙන් වාර්තා වූයේ රෝහල් ගතවීමට එරෙහිව 71% දක්වාත් මරණයට එරෙහිව 95% දක්වාත් සාර්ථක බවයි. ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවල දක්නට ලැබෙන ඩෙල්ටාවේ උපදානයක් වන ඩෙල්ටා ප්ලස් ඇතුළුව ඩෙල්ටාව පිළිබඳ අමතර ප්‍රශ්න සහ ගැටලු තිබේ. ඩෙල්ටා ප්‍රභේදයට ඇති එක් අතිරේක විකෘතියක් ඩෙල්ටා ප්ලස් සතුව ඇත යනුවෙන් ආචාර්ය ඉල්දිරිම් පවසයි. K417 නමින් හැඳින්වෙන මෙම විකෘතිය එසෙල වලට ආසාදනය කිරීමට වෛරසය අවශ්‍ය ස්පයික් ප්‍රෝටීන වලට බලපාන අතර mRNA කාණ්ඩය සහ අනෙකුත් එන්නත් සඳහා ප්‍රධාන ඉලක්කය එය බව ඇය පවසයි. ඩෙල්ටා ප්ලස් ඉන්දියාවේදී මුලින්ම වාර්තා වූ නමුත් කලින් මතු වූ බීටා වැනි ප්‍රභේදවල වර්ගයේ විකෘතිතාව වාර්තා විය. මෙම නව ප්‍රභේදයේ රෝග ව්‍යාප්තියේ වේගය සහ ප්‍රතිඵල කෙරෙහි සත්‍ය ලෙස පැතිර යාමේ වේගය සහ බලපෑම තීරණය කිරීම සඳහා වැඩි දත්ත අවශ්‍ය වේ, වෛද්‍ය ඉල්දිරිම් තවදුරටත් පවසයි. ඩෙල්ටාවෙන් ඔබව ආරක්ෂා කර ගැනීමට ඔබට කළ හැකි වැදගත්ම දෙය නම් සම්පූර්ණයෙන්ම එන්නත ලබා ගැනීම බව වෛද්‍යවරු පවසති.
මෙම අවස්ථාවේදී ඊන අදහස් වන්නේ ඔබ කයිසර් හෝ මොඩර්නා වැනි මාත්‍රා දෙකකින් යුත් එන්නතක් ලබා ගන්නේ නම්, උදාහරණයක් ලෙස, ඔබ දෙකම ලබාගත යුතු අතර එම කාලය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන තුරු නිර්දේශිත සති දෙකක කාලය අවධානයෙන් සිටිය යුතුය. ජීවිතයේ සෑම දෙයක්ම මෙන්මයේද අඛණ්ඩ අවදානම් තක්සේරුවක් යයි ආචාර්ය ඉල්දිරිම් පවසයි. ඔව් තිබේ නම් සහ ඔබ එළිමහනේ සිටී නම් ඔබ හිරු එළිය යොදන්න. එන්නත් නොකළ පුද්ගලයින් සමග ඔබ ජනාකීර්ණ රැස්වීමක සිටී නම් ඔබ වෙස් මුහුණ පැළඳගෙන සමාජ දුරස්ථභාවයක් තබා ගන්න. ඔබ එන්නත ලබා ගැනීමට සුදුසුකම් නොමැතිනම් සහ එන්නත සඳහා සුදුසුකම් ලබයි නම් ඔබට කළ හැකි හොඳම දෙය නම් එන්නත ලබා ගැනීමයි. මුහුණු ආවරණ වලට අමතර ආරක්ෂාවක් සැපයේ හැකි අතර එන්නත ලබාගත් පුද්ගලයින් අතර පවා වෙස් මුහුණු පැළඳීම ලෝක සෞඛ්‍ය සංවිධානය දිරිමත් කර තිබේ. CDC මගින් ජූලි මාසයේදී සිය මාර්ගෝපදේශනය යාවත්කාලීන කරන ලද්දේ ඩෙල්ටා පැතිරීම වැළැක්වීම සහ විශේෂයෙන් ප්‍රතිශක්තිකරණයට ලක් නොවූ එන්නත් නොකළ හෝ අවදානමට ලක්ව ඇති පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා එන්නත් කර ඇති සහ එන්නත් නොකළ පුද්ගලයින් ඉහළ සම්ප්‍රේෂණ ප්‍රදේශවල පොදු ගෘහස්ත සැකසුම්වලදී මුහුණු ආවරණ පැළඳිය යුතු බවට නිර්දේශ කරමිනි. ඇත්ත වශයෙන්ම එන්නත ලබා ගැනීමට නොහැකි බොහෝ දෙනෙක් සිටිති. මන්ද ඔවුන්ගේ වෛද්‍යවරයා සෞඛ්‍ය හේතූන් මත හෝ පෞද්ගලික ලොජිස්ටික්ස් හෝ දුෂ්කරතා හේතුවෙන් මාර්ග බාධක නිර්මාණය වී ඇති බැවින් හෝ එයට එරෙහිව ලබා නොගැනීමට තීරණය කළ බැවින් එයට එරෙහිව ඔවුන්ට උපදෙස් දුන් බැවිනි. එන්නත ලබා ගත හැකි අය දිරිමත් කිරීමට ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමාණවත්ද? කිසිවකු නිශ්චිතව නොදන්නා නමුත් එය විය හැකි බව එන්නත ලබා දීම ගැන ප්‍රශ්න ඇති ඕනෑම කෙනෙකුට තම පවුලේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීම වැදගත්ය. වෛද්‍ය ජී. චමල් සංජීව අපගේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, තවත් අයට දැනගන්න share කරන්න.